එකක්. ඒ තමයි අපි කතා කරා මේ process state diagram එක ගැන. අපි ගිය සතියේ කතා කරා නේද? එතකොට 7 state diagram එක අපි process management කතා කර හිටියේ memory management process management. memory management අපි කළා ඉවරයි. දැන් process management එකේ මම මෙන්න මෙතනදී ඔයගලන්ට කිව්වා right. මම කිව්වා හරියට අපි බැංක් එකකට ගිහිල්ලා මේ queue එකේ ඉඳලා අපිට ඕනේ වැඩේ කරගන්න අවස්ථාවට ආවට පස්සේ උන් අපිට පුළුවන් කවුන්ටර් එක ගාවට ගිහිල්ලා අපේ වැඩේ කරගන්න නේද? දැන් ඔය process state diagram එක යන්නේත් මේ විදිහටම තමයි කියලා මතක තියාගත්තොත් ඔයගලන්ට ලේසි. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ තනියම process state diagram එක අඳින්න. එහෙම නේද? right. එහෙනම් පුතාලට මම පොඩි වෙලාවක් දෙනවා මුලින්ම process state diagram එක දිහා බලන්න. right. ඔයගලන්ට මතක් කරගන්න පුළුවන් කොහොමද මේ මම එකපාරක් මතක් කරලා දෙනවා. ඊට පස්සේ අපි මේක ඔක්කොම අයින් කරලා තනියම අඳින්න ලෑස්ති කරගමු. ඊට පස්සේ අපි අර input output කියලා මම ඔයගලන්ට columns දාන්න කිව්වා මතකයිද? අන්න ඒ විදිහට අපි අද complete කරගන්නයි මේ හදන්නේ. ඔන්න මුලින්ම මොකද්ද වෙන්නේ? process එකක් create වෙනවා. create වෙන හේතු ගොඩක් කාරණා ගැන අපි කතා කරා කලින්. process එකක් create කරන වෙලාව තමයි මේ. create කරාම එයා main memory එකට එන්න පුළුවන්. ඒ එන එකට අපි කියනවා admit කියලා. admit. එතකොට එයාට main memory එකේ ඉඩ මදි නම් එයා සමහර විට යනවා කොහාටද යන්නේ? එයාට පුළුවන් secondary memory එකට යන්න. right. ඊළඟට ඒ කියන්නේ එයා කෙලින්ම admit වෙන්න පුළුවන් secondary storage එකට. right. දැන් මේ wait ready වෙලා ඉන්න අය ready වෙලා ඉන්න කෙනෙකුට run කරන්න CPU එක ඇතුළට ගිහිල්ලා එයාගේ වැඩේ කරගන්න පුළුවන්. ඒකට කියනවා running කියලා. ඒ වෙන්නේ කොහොමද? අපි ready queue එකේ ඉඳලා හරියට මෙන්න මේ වගේ පොලිමේ ඉඳලා මෙතන ඉඳලා මෙතෙන්ට ගිහිල්ලා මේ වැඩේ කරනවා වගේ තමයි. මෙන්න running අවස්ථාව. මෙන්න මේ කොළපාට අදන් ඉන්න එක්කෙනා running. මේ process එක ගත්තොත් මෙයා running. මේ දෙන්නම waiting. පේනව නේද? right. ready වෙලා ඉන්නේ මේගොල්ලෝ. මෙහෙම ඉන්නකොට සමහර විට මෙයාගේ වෙලාව මේ වැඩේ කරන්න ගොඩක් වෙලා යනවා නම් අපි time out කියලා අයින් කරන්න වෙනවා. බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා time out. මේ බලන්න running වෙලා තියෙන කෙනා time out කියලා මෙතෙන්ට යන්න පුළුවන්. එතකොට එයාට ආයි පොලිමේ ඉඳලා තමයි ආයි dispatch වෙලා කියන්නේ අතුල් වීම සිංහල මීඩියම් දරුවෝ ඉන්නවා. ඒගොල්ලන්ට අතුල් වීම කියන්න පුළුවන්. sorry යැවීම කියලා කියන්නේ මේ තමයි admit තමයි අතුල් වීම. මේ යැවීම ඒ process එක ඉවර වෙලා එයාට පුළුවන් release වෙන්න. release වෙලා එයාට පුළුවන් process එක terminate කරන්න පුළුවන්. terminated ed දාලා ලියන්න ඕන ඉවරයි. අවසන් වුණු ඉවරයි. මේ වෙලාවේ තමයි running වෙන්නේ. දැන් මේ අවසන් වෙනකොට when it release it can release all the memories, all the input output files. ඒ ඔක්කොම release කරන්න පුළුවන්. all resources they can release. මේ process එකේ මෙයා මේ වෙලාවේ release කරනවා කියන්නේ එයා මේ අවස්ථාව, මේ ඉඩ ප්‍රමාණය, මෙයාගේ මේ කතා කරන වෙලාව, මේ වෙනුවෙන් වැය කරන පෑන, පැන්සල ඒවා ඔක්කොම release වෙනවා. මේ අයින් වුණාම ඒ පෑන, පැන්සල ඔක්කොම release වෙනවා. ඒ සම්පත් අයින් වෙනවා. right. එතකොට මෙයා වෙනුවෙන් එක යොදවන්න පුළුවන්. මේ දෙවෙනි කෙනා වෙනුවෙන් යොදවන්න පුළුවන්. right. එතකොට එයා running stage එකේ ඉඳලා එයා මොකද වෙන්නේ? සමහර වෙලාවල් තියෙනවා එයා පොලිමේ ඉස්සරහා ඉඳලා run වෙනකොට එයා ගාව සමහරට input output නැහැ. ඒ process එකට අදාළ input output නැහැ. so they have to wait for input output. then they have to block and wait. block වෙලා ඉන්න වෙනවා. හැබැයි block වෙලා ඉඳලා IO complete වුණාම එක පාට run වෙන්න බෑ. යාට මෙහෙම එන්න වෙනවා මේ පාර. ඊළඟට
එයා IO complete වෙලා මේ අතට එනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? එයාට පුළුවන් ආපහු මොකද්ද? ආයි run වෙන්න. ඊට පස්සේ run වෙලා ඉවර වෙලා එයා terminate වෙනවා. මොකද්ද වෙන්නේ? terminated කියන්නේ එයා එක ආයි ඉවර වෙලා යන්න පුළුවන්. සමහර අවස්ථාවක් තියෙනවා block වෙලා තියෙන කෙනෙක්. ඒ කියන්නේ එයා files මොනවා හරි ගෙනහල්ලා නැහැ මේ බැංකුවේ වැඩ කටයුතු වලට අදාළ පාස්බුක් එක ගෙනහල්ලා නැහැ. එයාට යන්න වෙනවා. ගිහිල්ලා ගේන්න වෙනවා. that we call suspend. ඒ කියන්නේ secondary storage එකට යන්න වෙනවා. එළියට යන්න වෙනවා. ගෙදරට යන්න වෙනවා. ගෙදරින් තමයි අරගෙන එන්නේ. ඇවිල්ලා එයා swept out and waiting වෙලා ඉන්නත් පුළුවන්. මොකද මේ බලන්නකො block වෙච්ච කෙනෙක් ready වෙනවා. එහෙනම් block වෙච්ච කෙනෙක් waiting තමයි වෙන්නේ. මේ ready waiting දෙකම එකමයි. right? මේ swapped out කියන්නේ මෙයාගේ ඉඩ main memory එකේ ඉඩ නැති නිසා එහෙම වෙන්නේ. ඊට පස්සේ එයා නැවත active කරගෙන එයාට පුළුවන් ආයෙ අර විදිහටම running terminate එහෙම stages වලට යන්න පුළුවන්. බලන්න මෙන්න මෙතන block වෙච්ච අයයි ready වෙච්ච අයයි එළියට යන්න පුළුවන්. That is for the secondary storage that we call suspend and activate කියලා එයාට පුළුවන් නැවත active වෙලා මෙතනට යන්නත් පුළුවන් මෙතන ඉඳලා ආපහු මෙතනට යන්න පුළුවන්. හැබැයි අපි දන්නවා block වෙච්ච කෙනෙක් හැමතිස්සෙම ready වලට යන හින්දා මේ arrow එකම තමයි මෙතන එන්නේ. එහෙනම් same arrow මෙන්න මේකේ වෙනසක් නැහැ. මේ arrow එකම තමයි මේ තියෙන්නේ. same arrow. මෙතනත් බලන්න new එක්කෙනා හැම විටම ready වලට යන්නේ. So that is the same arrow. Right? Same arrow. I'll use orange color. This also same. May admit වෙන්න පුළුවන් මෙහෙම. දැන් අපි මේක මතකයෙන් අඳින්නයි හදන්නේ. දැන් හොඳට පුතාලා බලා ගන්න. අද දවසේ අපි සම්බන්ධ වෙච්ච දරුවෝත් එක්ක මොකද කරන්නේ? මේ කොටස් ටික හොඳට මතකයිද කියලා බලනවා. ඒ මතකයිද කියලා බලන්න එහෙනම් මොකද්ද ඔයා කරන්න ඕනේ? මේ ස්ලයිඩ් එක දිහා බලන්නේ නැතුව අපි කොලයක් අරගමු. අරගෙන Tamanටම අවංක වෙලා අපිට පුළුවන් මේ වැඩේ කරන්න. හරි. දැන් පටන් ගමු බලන්න. ඔයාලට පුළුවන් අඳින්න පටන් ගන්න. හරි. මොකද්ද කරන්නේ? අපි මෙහෙම කරමු. මේක අඳිනකොට ඔයාලට ලේසිම වැඩේ මම ගිය සතියේ කියලා දුන්න මතකද මේ විදිහට ලයින්ස් දෙකක් ඇඳ ගන්න පුළුවන්. නේ? එතකොට වාට ගොඩක් ඉඩ ගන්න පුළුවන් වුම ඔය විදිහට. ඊළඟට වාට පුළුවන් පුතේ oval අඳින්න oval shapes කීයක් අඳින්නේ උඩින් උඩ කොටසේ දෙකක් අඳිනවා. මෙතනින් අඳිනවා දෙකක්. ඊට පස්සේ main memory එකේ අඳිනවා ආපහු කීයක්ද? ආයෙ තුනක් අඳිනවා. හොඳයි. දැන් අපි arrows ටික ඇඳගමු. කොහොමද මේ මුලින්ම අපි නම් කරගෙන යමු මොනවාද කොටස් කියලා. හරි. බලන්න පටන් ගන්න. අපි එක එක්කෙනාට අවස්ථාව දෙමු. මොකද්ද පළවෙනිම කොටසට කියන්නේ මොකද්ද? කාටද කියන්න පුළුවන්? මොකද්ද කියන්න පුළුවන්? කියන්නේ කවුරු හරි කියන්න පුළුවන්? new එහෙම නැත්නම් මොකද්ද? we can say created කියන්න පුළුවන්. Right. That is the first stage. ඊළඟට මොකද්ද වෙන්න පුළුවන්? මොකක්ද ඊළඟ ස්ටේජ් එක? මේකෙන් පස්සේ ready වෙලා ඉන්න පුළුවන්. ready. ඊළඟට ready වෙච්ච කෙනෙක්ට මොකද්ද වෙන්න පුළුවන්? running. ධාවනය වෙන්න පුළුවන්. ඊළඟට එයා ඉවරයි නම් ඉවර කළා දාන්න පුළුවන්. That you call terminated. 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 ඊළඟට අපිට යන්න පුළුවන් blocked. Blocked. ඒ කියන්නේ රන් කර ඉඳලා එයාට මොනවා හරි ඉන්පුට් අවුට්පුට් වේට් වුණොත් එයා
block වෙන්න පුළුවන්. ඔන්න ඔය ටික තමයි මුලින් දැනගන්න ඕනේ. හරි එහෙනම් අපි arrows ටික යමු. මෙහෙම ඔන්න දැන් යන්න පුළුවන් මුලින්ම ready වෙලා ඉන්න create වෙච්ච කෙනෙක් ready වෙනම එයා යනවා ඔන්න running stage එකට ගිහිල්ලා වැඩේ ඉවර කරගෙන ගෙදර යනවා. ඒ සාමාන්‍ය විදිහට ගියොත්. තව එකක් වෙන්න පුළුවන් එයා running කර කර ඉඳලා ගොඩක් වෙලා ගියොත් time out කියලා එළියට දාන්න පුළුවන්. එකක් හරි. ඊළඟට ආයෙ වෙන්න පුළුවන් මොකද්ද? running වෙලා ඉන්න කෙනෙක්ගේ මොනවා හරි input output මදි වුණොත් එයාව IO wait කියලා එළියට block කරන්න පුළුවන්. block වෙච්ච කෙනෙකුට පුළුවන් මේ විදිහට ready වෙලා එන්න පුළුවන්. එතකොට ওই ටික ඔයා මුලින්ම දැනගන්න ඕනේ. එතෙන්දී අපි දැනගමු හිමින් මොකද්ද මේ එක එක stages වලදී වෙන්නේ කියලා. right? right. very good. ඔයගොල්ලෝ chat එකේ දානවා ඒත් එක්කම හරි හොඳයි ඒක. හොඳයි. දැන් මම මේක color වලින් ලියන්න හදනවා. මොකද මුලින්ම මෙතන වෙනවා කියන්නේ admit වෙනවා. අපි ඇතුළු වීම කියලා සිංහලෙන් කියනවා. නමුත් admit කියලා ඉංග්‍රීසි වලින් යන්න පුළුවන්. admit. admit වෙච්ච කෙනෙකුට මෙන්න මෙතනට අපි කියනවා dispatch කියලා. ඒ කියන්නේ process එක ඇතුළට දානවා. dispatch. right? ඔන්න දැන් අර මං කියපු වෙලාව අඩු වුණොත් time out කියලා එළියට යනවා. time out කියලා දානවා එළියට. ඒ time out එක. සමහර ඒවා තියෙනවා ඔක්කොම හරියට හොඳටම ඉවර වෙලා complete වෙලා release එයාට පුළුවන් release කරන්න. එයාගේ පාවිච්චි කරපු ඔක්කොම memories ඔක්කොම release කරන්න පුළුවන්. එහෙනම් release කරලා එයා terminate වෙන්න පුළුවන්. සමහර අවස්ථා තියෙනවා එයා මොනවත් බැංකුවේ නම් එයා ෆයිල් කවර ගෙනහල්ලා නැහැ, පාස්බුක් එක ගෙනහල්ලා නැහැ. එයාට අස්සම් කරන්න වෙනවා. අස්සන දාලත් නැහැ. අන්න ඒ වගේ දේවල් හින්දා ඒ කියන්නේ input output wait. ඒවා complete කරගෙන එයා කෙලින්ම run වෙන්න බෑ. එයාට වෙනවා පොලිමේ නැවත පස්සට යන්න. එහෙනම් IO completed. completed. ඊළඟට අපිට පුළුවන් මේ විදිහට ඉඩ නැති වුණොත් බ්ලොක් එකේ ඉඳලා අපිට වෙනවා එළියටම යන්න වෙනවා. එහෙනම් අපි suspend and active කියන මේ arrows දෙකට යමු. ඒ වගේම මෙතන complete වෙලා ඉන්නවා නම් අපිට වෙනවා මෙන්න මේ විදිහට ආයේ අර විදිහටම IO මේකම තමයි IO completed වෙන්නේ. ඒ වගේම මෙතනින් මේ විදිහටම තමයි admit වෙන්නේ. අර විදිහටමයි යන්නේ. එතකොට මේ ඊතලවල උඩ ලියලා තියෙන එක මෙන්න මේකමයි ලියන්න තියෙන්නේ. මොකද්ද? IO complete කියලාමයි ලියන්න තියෙන්නේ. මෙතන ලියන්න තියෙන්නේ. මෙතන admit ලියන්න තියෙන්නේ. admit. මෙතන වෙන්නේ මොකද්ද? suspend කරන්න වෙනවා. suspend. එහෙනම් ඒ suspend කරපු එක මොකද්ද අපි කරන්නේ? active කරගන්නවා. activate. Again here activate. Here suspend. හරි. දැන් අපි මේ ඇතුලේ ලිව්වේ කොහොමද? රෝස පාටින් නේද? අපි ඒකත් ලියමු මොකද්ද? swapped out and අන්න අපි secondary memory එකටයි යන්නේ. එහෙනම් secondary memory කියලා ලියන්නත් ඕනේ හරිනම් swap out and
මම මේ දැන් පේනවද පුතේ? අපේ නැද්ද? මෙතන මේ බායක තියෙන හින්දායි. කොහොම ඉන්නේ මම ඒ බායක අයින් කරන්නේ. දැන් පේනවද? මේ ලියලා තියෙන ඔක්කොම දාලා තියෙනවා. very nice. දැන් පේනවද පුතේ? හරිද? ඒ පේන්නේ. දැන් හරි. දැන් හරි. ඒ අර මෙතන මේ මම annotate බායක තියන්නේ. ඒක I can close ඒ කියන්නේ ඒක හිමින් අයින් වෙන්න පුළුවන්. මට ඒක අයින් කරන්න පුළුවන්. දැන් පේනවද හොඳටම? දැන් පේන්නේ නැතිනේ. දැන් පේනවද පුතේ? How did you mean? All right. හරි. very good. right. දැන් අන්තිම දෙක විතරයි මට ලියන්න තියෙන්නේ. මම ඉදිරියට අගලා ලියන්නම් මෙතන නේද? ඒකට මට ඕනේ වෙනවා බායක. ඒ බායක තියෙන තැන මට ඒ බායක පේනවා. ඔයගලන්ට ඒක පේන්නේ එතන blank එකක් ඒකයි වෙලා තියෙන්නේ. මට ඒවල තිබුණා WhatsApp message එක. thank you so much පුතා. මම දැන් පාවිච්චි කරනවා ඒ type කළා විතරක් මම ඒක කරනවා. ඒකට ඔයාලම කියන්න බලන්න මොකක්ද හරි මම ලියන්න ඕනේ මෙතන කියලා swapped out කියලා මේ වචනේම ලියන්නයි තියෙන්නේ. එහෙමයි මතක තියාගන්න. මොකද swapped out. එහෙනම් මම ලියනවා swapped out. and මම and එක ලේසියෙන් මෙහෙම දාන්නම් and block. මේක 2014 ප්‍රශ්න පත්‍රයේ ආපු වෙලාවෙත් block කිව්වට හරි ගියේ නෑ. blocked ed ලකුණු දුන්නේ එහෙමයි. terminated කිව්වා running ඔහොමයි ලකුණු ලැබුණේ. right? හරි එහෙනම් මේක ඉක්මනට ලියමු. ඔයාලා නැත්තම් අර පේන්නේ නැති වෙයි. මම දැන් මේ බාස් ටික හංගනවා. එතකොට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඊළඟට තියෙන මොකද swapped out නේද? sorry. swapped out waiting. right. ඔච්චරයි. ඔය ටික දැනගත්තා නම් හරියට මම බායක අයින් කරනවා. ඔන්න දැන් බලන්න. දැන් අපි ඊට පස්සේ මම හෙව්වේ මොකද්ද? ඊට පස්සේ මම හෙව්වා මේ එක එක stages. example running කියන stage එකෙන් යන්නේ කොහාටද කියලා අහන්න පුළුවන්. මම ඒක complete කරගෙන එන්න කිව්වා. කො බලන්න ඒක කරගෙන ආපු අය දැන් ගිය සතියේ මම මේක කියලා දීලා මම ඔයාලට කිව්වේ මට කියන්න එක එක stage එකෙන් යන තැන කොහාටද එතනින් යන්නේ කියලා මට columns ටික මට complete කරගෙන එන්න කියලා කිව්වා. states මේ මෙතන 7 status 7ක් තියෙනවා. state 1 new නම් new එකට කොහෙන්වත් එන්නේ නැහැ. හැබැයි new එකෙන් යන තැන තමයි ready. swapped out and waiting. එහෙම කියලා මම හදන්න කිව්වා. කො බලන්න හදපු අය ඉන්නවනම් අත උස්සන්න ඒගොල්ලන්ට පුළුවන් Google Classroom එකට අප්ලෝඩ් කරන්න. මට කියන්න හද එක කම්ප්ලීට් කරපු අය ටේබල් එක. ඒ ටේබල් එක කම්ප්ලීට් කරපු දරුවෝ අත උස්සන්න. ගිය සතියේ වැඩක් මම මේ කතා කරන්නේ. කරේ නැද්ද? මං කිව්වද එහෙම එකක්? කිව්වද මම? රෂීද මං කිව්ව නේද ඒක? එහෙනවද ඔයගලන්ට කරපුවා ඉන්නවනම් කියන්න මට. yes කියලා දාලා තියෙනවා. හරි. කො කරපුවා අප්ලෝඩ් කරමුද අපි බලන්න. දැන් මොකද මේක පන්තිදී මම කරන වැඩක් ඇත්තටම. right. මෙන්න මේක තමයි මට ඕනේ. next possible state. condition for transition. මට ඕනේ next එකයි previous එකයි දෙකම ඕනේ ඇත්තට. ඒ වගේම condition එකක් ඕනේ එකට යන්න. right? හොඳයි. අපි ඒක discuss කරමු නේද එහෙනම්? ඒක discuss කරමු. අපි ඇඳ ගන්න ලෑස්ති කරමු. දැන් මේක දැන් දාන්නවා මේක මම මකන්නම්. හරි. එහෙනම් අපි එකතු වෙලා ඒක කරමු. මොකද එතකොට මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. right. අපි columns ටික මේ විදිහට යමු. දැන් මේ අහන්නේ 2015 ප්‍රශ්න පත්‍රයේ මොකද්ද මේ අහලා තියෙන්නේ? current state is running. next possible state. condition for transition. මම කිව්වෙත් එහෙමයි. හැබැයි මම කිව්වා ඊට අමතරව මට ඕනේ status එක වෙනම ඕනේ. next එක විතරක් නෙමෙයි previous. දැන් running to previous කවුද බලන්න?
running next එක තමයි block වෙන්න පුළුවන් terminate වෙන්න පුළුවන් I ready වෙන්න පුළුවන්. ඒ කියන්නේ next නිසා යන්නේ රවන් රතු පාට ගන්න ඊතල ගහන්න. next නිසා යනවා release වෙලා. next sorry running නිසා IO wait වෙන්න පුළුවන් block එකට යන්න පුළුවන්. ආපහු ready එකට යන්න පුළුවන්. මෙන්න යන තැන් ටික. මොනවාද දැන් යන තැන් ටික? මෙන්න මේ තැන් ටික තමයි යන්න වෙන්නේ. මම මේ රවුන්ඩ් කරන ඒවා. එක්කෝ ටර්මිනේට් වෙන්න පුළුවන්, එක්කෝ බ්ලොක් වෙන්න පුළුවන්, එක්කෝ රෙඩි වෙන්න පුළුවන්. දැන් මම අහන්නේ තව ප්‍රශ්නයක්. මම නිල් පාට පාවිච්චි කරනවා ඒකට. මම අහන්නේ running වලට එන්නේ කොහෙන්ද? රෙඩි වලින් එනවා. එච්චරයි නේද running වලට එන්නේ. ඒ කියන්නේ previous state එක මොකක්ද කියලා අහනවා. ඒ වගේම මම අහනවා block එකේ previous block එකට එන්නේ කාගෙන්ද? running ගෙන් එනවා. swept out and block ගෙන් එනවා. අන්න ඒකයි මට ඕනේ. ඔයා ඔය ටික දැනගත්තොත් පාට බොහොම ලේසි වෙනවා ලියන්න. එහෙනම් අපි එක එක අවස්ථා ගැන කතා කරමු. අපි පටන් ගමු create ගැන කතා කරමු. පුතේ අප්ලෝඩ් කරපු කෙනෙක් ඉන්නවද? එයාගේ activity එක homework එක අප්ලෝඩ් කරපු කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න. කරපු කෙනෙක් ඉන්නවා නම් මට කියන්න. uploaded right Rashida upload කරලා thank you පුතා. අපි බලමු ඔයාගේ බලන්න මම කියනකොටම ඒක තමයි වෙන්න ඕනේ. එතකොට මමත් අපහසුතාවයටපත් වෙන්නේ නැහැ. පුතාලා ඒක ඒ විදිහටම කරලා තියෙනවා. මේක අපි බලමු තව මොකක්ද අපිට හදාගන්න පුළුවන් කියලා. right පුතේ ඔයා දාලා තියෙනවා new නම් in එකක් මොකද්ද? create කියන එකේ මේ දාලා තියෙන්නේ. මේ දාලා තියෙන ඔයා මේකට දාන්නේ in out කියන එකට මේ දාලා තියෙනවා. ඔයා දාන්න පුළුවන් previous stage එක ඒක තමයි ඔය කියන්නේ. කමක් නැහැ ඔයා. මේ in out එක තමයි දාලා තියෙන්නේ. දැන් ready වෙන්නේ දැන් create එකෙන් out එළියට යන්නේ කොහාටද? ඒ කියන්නේ next stage එක තමයි මේ තියෙන්නේ. මේ out කියලා තියෙන්නේ. කොහාටද යන්නේ? create එකෙන් ready කියන stage. මේ question mark එකක් දාලා තියෙන ඒක තමයි අපි ලියන්න ඕනේ. මෙන්න මෙහෙම. condition කියන එක. පුතා ඔයා question එක දාලා තියෙන්නේ condition for transition. ඇයි එහෙම යන්නේ කියන එක. එහෙම යන්න හේතුව කියන්නේ what is the reason for that? condition කොන්දේසිය මොකක්ද කියන එක. right? එතකොට ඔයා හොඳයි ඒ කළා තියෙන එකට අර question mark එකට දාන්න. මම හිතන්නේ එතෙන්දී ඇයි කියන එක තමයි ඒ කිව්වේ. එතකොට ඔයා එකට question mark එකක් දාන්න. ඉතින් why reason කියන එක. condition right. here there is nothing. new එකට කොහෙන්වත් එන්නේ නැහනේ. ready එතකොට මේකට ඇඩ්මිට් වෙනවා කියන එක තමයි arrow එක උඩ වෙන්නේ. පුතා ඊට පස්සේ හිතන්න ඇයි process එකක් start වෙන්නේ. ඉතින් ඔයාට මතකද අපි process start වෙන හේතු ගැන කතා කරා. මතක් කරගන්න. අපි process පාඩමේදී process start වෙන එකයි process එකක් summary එකක් ගියා මතකයි නේද ඔයගලන්ට? CPO bound ඔය ටික කරාට පස්සේ මේ තියෙන process requirement process creation new batch එකක් start කරන්න පුළුවන්. use start the program always create ඕවා තමයි process එකක ආරම්භයක් වෙන්න හේතු පුතේ. දැන් පුතාට තේරුණාද රෂිද? right admit කරන්නේ මේ හේතු හින්දා තමයි. running a program right running program start another process. මම අර කිව්වේ MS Word වල run කර ඉන්නකොට අපිට පුළුවන් mail merge එක open කරන්න. එතකොට mail merge එකෙන් Word වලින් තමයි mail merge එක open වෙන්නේ. එතකොට ඒ කියන්නේ මොකද්ද? you start a new process right because of another program ne running program start another process.
that means you have word here. මේ බලන්න අපි කරලා පෙන්නුවා එක. MS Word open කරා. MS Word open කරා. ඒ වෙනකොට ඔයාට ඔන්න බලන්න පුළුවන්. ඔයා ගිහින් බලන්න control alt delete press කරාම ඔයාගේ computer එකේම ඔයාට task manager වල බලන්න පුළුවන්. ඔයාගේ තියෙන process ගාන process 76යි. process 76යි මේ වෙනකොට CPU use කරලා තියෙනවා 18ක් 100ට 21ක් ඒ අතර ප්‍රමාණය. මේ තියෙනවා process ටික. ඔන්න process එකක් start වුණා. ඒ කියන්නේ අපේ මෙන්න මෙතන මේ ඉන්නේ. new මෙතන මේ අපේ මෙන්න මේකේ මෙතන මේ. එතකොට ඔයා කියන්න පුළුවන් ඇඩ්මිට් වෙන්නේ ඇයි අර හේතු ටික නිසා තමයි ඇඩ්මිට් වෙන්නේ. අන්න එහෙම මැප් කරගන්න වගේ පුතාලා. තේරුණා නේද? මම කියපු කතාව පුතාලට. right මම හිතන්නේ පුතාලට ඒ කතාව හොඳට පැහැදිලිව තේරෙන්න ඇති. හරි පුතා පොඩ්ඩක් පෝස් කරලා මට කෝල් එකක් කරලා මම ඒක අරගෙන කරන්න නැත්නම් අපරාධේ. ලියන්නේ මේ admit කියන්නේ මේ arrow එක උඩ ලියලා තියෙන එක. but you should write the reason for this. right? ඒතකොට ඒකත් වැදගත් වෙනවා. මේ time out කියලා කියන එක තමයි arrow එක උඩ තියෙන්නේ. ඇයි හේතුව මෙහෙම එළියට යන්න? මේ process එක කරන දැන් අපි කියමුකෝ කිසියම් process එකක් තියෙනවා. ඒ process එක මම අඳින්නම් මේ process එක මෙතනින් මෙතනට ආවා. මේකෙන් මෙතනට ආවා පුතේ. එයා කර ඉන්නකොට වෙලාව ඉවර වුණා. ටයිම් ස්ලයිස් එකක් දීලා තිබුණා නැනෝ සෙකන්ඩ් 6ක. ඒ නැනෝ සෙකන්ඩ් 6 ඉවර වුණාට පස්සේ එළියට යන්න ඕනේ. මොකද මෙයා නැනෝ සෙකන්ඩ් 6යි නම් රන් කරන්නේ. ඒ වෙලාවට පස්සේ ආපහු එළියට යන්න ඕනේ. So you can write here time slice out. අන්න ඒ විදිහට අපි හදා ගන්න ඕනේ. right? අපිට ඒක බලන්න පුළුවන් ලස්සන ප්‍රශ්න එකකින්. ඉතින් මේක බලමුකෝ running. Next possible state බලන්න උත්තරේ මොකද්ද දාලා තියෙන්නේ කියලා. 2015ට යන්න. 2015 මොකද්ද අපි ලියන්න ඕනේ කියලා මම මාකර් ස්කීම කරන් පෙන්නන්නම් ඔයගලන්ට. running ලියන්න බලන්න මේකේ උත්තර ටික next possible ටික දැන් අපි දන්නවා. යන status ටික දන්නවා මොකද්ද කියලා. right? මොකද්ද status ටික? කියන්න දැන්. මේක දිහා බලලා කියන්නකෝ. block දෙකයි ready එකයි terminate එකයි. එහෙනම් ඒ තුන ලියා ගන්නකො මෙතන. terminated, block, ready. What is the condition? දැන් අපි condition වලට යන්නයි ඕනේ. බලන්න condition එක හරියටම marking scheme එකේ ලියන විදිහ අඳුන ගන්න. අන්න ඒකයි දැන් මේ පාරත් එහෙමයි. මේ පාර marking වල operating system ප්‍රශ්න තමයි ලකුණු අඩුවෙන්ම හම්බ වුනේ. ඒ හේතුව අර operating system අපි දැන් ලියන්න පුරුදු කරන්න ඕනේ. මොකද හරියටම එයාලා බලාපොරොත්තු වෙන උත්තරේට. දැන් අපිට ස්ටේජ් එක අර ඊතලේ උඩ තියෙන නම වැඩක් නැහැ. පුතාට තේරුණාද? එතකොට ඒක අනිවාර්යෙන් මේ පාර මාකින් වලදී ඒ ප්‍රශ්නේ ආවා. බලමු. ඔයාලා ලියන්න පටන් ගන්න එක. මම මාකින් ස්කීම් එක පෙන්නන්නම්. මෙන්න මේකයි උත්තරේ. right මෙන්න යන්න තියෙන ටික ඔන්න ලියා ගන්න බලන්න. මොකද වෙන්නේ? complete of දැන් අරකේ තියෙන release කියලානේ release කියලා හරියයිද නෑනේ. complete of the process. ඔයාට පුළුවන් terminated කියන stage එකට යන්නේ ඇයි? සිංහල මීඩියම් එකටත් තියෙනවා waiting කිව්වත් මේකට කමක් නැහැ ready කිව්වත් කමක් නැහැ. එතකොට ඒකට ඒ ස්ටේජ් එකට running වෙලා ඉඳලා ඇයි ආපස්සට යන්නේ? time slice out වුණාම allow time slice finished දීලා තියෙන්නේ නැනෝ සෙකන්ඩ් 6ක් නම් 6 ඉවරයි නම් යන්න වෙනවා. ඒකයි ඒ කියන්නේ. එතකොට අන්න ඒක අපි දැනගන්න ඕනේ. දැන් මෙතන පෙන්නන්නේ අපි ලියලා තියෙන්නේ time out කියලා. ඒතර ඒක කමක් නැහැ මෙතන දැනෙන හින්දා තේරෙන හින්දා මෙතන ඒ වුණාට ඔයගොල්ලන් ඒ හරියටම මොකද වෙන්නේ කියලා බලන්න ඕනේ.
right ඊළඟට block එකට යන්නේ ඇයි අවහිර තැනට යන්නේ ඇයි why you are going for block once you running the program process එක run වෙවි ඉනකොට ඇයි මේ waiting වලට මේ sorry ඇයි ඒ block වලට යන්නේ IO wait වෙලා input output wait වෙලා right event එකක් wait වෙලා right කිසියම් event එකක් නිසා wait වෙනකොට තමයි යන්න ඕනේ ඔන්න ওই විදිහට තමයි පුතාට ලකුණු ගන්න පුළුවන් වෙන්නේ එහෙනම් මේක ඔයාගේ මම අර presentation එකට දාලා තියන්නම් එතකොට ඔයාලට මේක අමාරු වෙන්නේ නැහැ මතක තියාගන්න මේකත් මම අතරටම දාලා තියන්නම්. එතකොට පුතාලට දැක්කහම උත්තරේ දැන් උතන පොතේ ඕක කරපු තැනම මේකක් තිබුණොත් හොඳයි කියලා මම හිතනවා. මොකද සාමාන්‍යයෙන් අපි අදාළ කොටසත් එක්ක ඒ අදාළ ප්‍රශ්නෙට ගියොත් හොඳයි. මම මේකත් මෙතෙන්ට දාලා presentation එක නැවත අප්ලෝඩ් කරන්නම්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ ආන්සර් එක තමයි මේකේ. බලන්න පුතේ ලකුණු ලැබෙන විදිහ ලකුණු ලැබෙන්නේ මේ හැම එකටම එක ගානේ ලකුණු ලැබෙනවා. right මේ පාරත් එහෙමයි ගොඩාක් ලකුණු අහිමි වුණේ operating system ප්‍රශ්නෙටම තමයි right හරි ඊළඟට අපි යනවා 2017 ඔන්න ඊළඟ අවුරුද්ද මේ ප්‍රශ්නේ 2017 අපි බලද්දි ගොඩාක් ළමයින්ට මේකෙත් ලකුණු අහිමි වුණා මොකද ඔය operating system ප්‍රශ්නේ එන්නම අර ඒක තියරි පාඩමක්නේ හොඳට උත්තර ලියන්න පුරුදු වෙන්න ඒකේ ලකුණු ගොඩක් අඩුයි මම ඒක ප්‍රස්තාරෙනුත් පෙන්නලා තියෙනවා ඔයගලන්ට OS ප්‍රශ්නට යන ලකුණු ප්‍රමාණය ගොඩාක් අඩුයි right in an operating system what are the events that change the state of a process in running stage එකේ ඉඳලා නැත්නම් මෙහෙම පද්ධතියක දාවන තත්වයේ පවතින ක්‍රියායන තත්වයක් වෙනස් කරන සිදුවීම මොකක්ද ඊනකට මොකද වෙන්න පුළුවන් කියලා අහන්නේ මොකද වෙන්න පුළුවන් අර අපි කතා කරපු ටික termination ළමයි ලියන්න පුළුවන් terminate block waiting කියලා තමයි ළමයි ලියන්නේ අර තත්ව ටික මේ අහන්නේ සිදුවීම මොකක්ද කියලා අහන්නේ what are the events underline කරන්න මේක what are the events මම මේක මෙහෙම කරලා පෙන්නන්න events ඒතර event එක පුතා ලියන්න ඕනේ ළමයි ලියුවේ මොකක්ද අර රවුමේ තියෙන අර අපි process state diagram එකේ මෙන්න මේක ළමයා ලියුවේ block ready ඔහොම ලියුවේ ඕක වැරදි ඕක නිවෙන්නේ ලියන්න ඕනේ end of a process termination of a process ක්‍රියායනයක් අවසන් වී ඒක තමයි හේතුව යන්න හේතුව time slice over නැත්නම් end of a time slice allocated time over ඒක තමයි හේතුව ඊළඟට මොකද්ද block for input output operation කිසියම් ආදාන ප්‍රතිදාන ක්‍රියායනයක් වෙනුවෙන් රැඳී සිටීම අන්න ඒක තමයි block වෙන්න හේතුව අන්න එහෙමයි පිළිතුරු ලියන්නේ ඒකට ප්‍රැක්ටිස් එකක් තමයි මේ පුතා මට ඒවලා තිබුණේ ඒක අපි බල හිටියා මේ වෙනකොට මෙන්න මේක මෙයා මේ දාලා තිබුණේ ඒක තමයි right time slice out IO complete block වෙලා තියෙන්නේ කොහාටද යන්නේ swapped out එතකොට swap out වෙන්නත් හේතුව ඔයාලා දැනගන්න ඕනේ swap out වෙන්නේ ඇයි ඒකත් දැනගන්න ඕනේ ready වෙලා ඉඳලා swap out වෙන්නේ එතන space නැති වුණාම my memory එකේ තියාගන්න බෑ නේද අපි ඒකට මොකද්ද කියන්නේ suspend කරන්න වෙනවා නේද right එතකොට අන්න මේ විදිහට අපි දැනගමු දැන් අපි ප්‍රශ්න කරනකොට ඔය කොටස් ටික ඔයාට හොඳ දැනුමක් ලැබේවි right එතකොට මේ 7 process එකේ ඊළඟ ප්‍රශ්නේ තමයි ඔයාලට ඊළඟට දැනගන්න ඕනේ මේ process state diagram එක ඕනි පැත්තකට කැරකුවාට ඔයාට අඳින්න පුළුවන් වෙන්න ඕනේ ඒක දැනගන්නත් ඕනේ බලන්න මේ diagram එක තියෙන වෙන පැත්තකට හරවලා මේ පෙන්නන්නේ running එක new ready අර ready කියන queue එකේ මුලට යනවා මෙන්න run වෙනවා time out වෙලා එළියට එනවා right running වෙලා තියෙන එක release වෙලා එළියටම යනවා මෙන්න block වෙනවා block මෙන්න එහෙනම් secondary memory එක මම ලකුණු කරන්නම් මේ ready swapped out මෙන්න මේ ටික තමයි මොනවාද secondary memory
ඔන්න මේ ඩයග්‍රෑම් එක දුන්නේ මොකද්ද? අඳුනා ගන්න ඔයාට 7 state diagram එක මොන විදිහට දුන්නත් පුතාට මේක කරගන්න පුළුවන්. හරි. එහෙනම් ඊළඟට මම යන්න හදන්නේ තවත් එකකට. ඒ තමයි schedulers ලා ගැන මතක් කරන්න. දැන් ඔයාලා මේ වෙනකොට ඇඳ නේද ඩයග්‍රෑම් එක ලස්සනට. අපි යමු ඔතනටම කලින් තැනටම යන්කෝ. මම බෝඩ් එක ක්ලියර් කරන්නම්. හොඳයි. ඔයා මේ ඇඳපු ඩයග්‍රෑම් එකේ මම දැන් schedulers ලා ගැන කතා කරනවා. පුතේ scheduler කියන්නේ it's another small program. දැන් හිතන්නකෝ දැන් ඔයාලට මම මේක එක එක උදාහරණ ගත්තනේ. මතකද මම ගිය සතියේ ගත්ත උදාහරණ ටික. එකක් කිව්වා principal හම්බ වෙන්න යනවා කියලා. මේ principal ඉන්නේ මෙතන. ඔයා පොලිමේ ඉන්නවා. principal හම්බ වෙලා ඔයාගේ වැඩේ කියනවා. වැඩේ කරනවා ගොඩක් වෙලා යනවනම් ඊළඟ වෙලාවක එන්නකො පුතේ කියලා යවන්නවනේ ඕගොල්ලන්ව. ඒක තමයි ටයිම් අවුට්. දැන් මේ ප්‍රින්සිපල් ගාවට යවන කෙනෙක් ඉන්නමනේ. අන්න එයාට තමයි අපි කියන්නේ short term scheduler. මම එයාට නමක් කියනවා. මම එයාව පාට කරනවා මෙන්න මෙහෙම. අපි ආවරෝ ලේසි පාටක් ගමු. මෙන්න මෙතන ඉන්නේ dispatcher. කවුද එතන ඉන්නේ? dispatcher ඉන්නේ. කියන්නේ short term scheduler ට තව නමක්. එයාට නම් තුනක් තියෙනවා. එකක් තමයි CPU scheduler. scheduler ට කියන්නේ නියමකාරක. That's a program, right? එයා තමයි මේ status මාරු කරන්නේ. ඔයා යන්නේ මෙතෙන්ට කියලා කියන්නේ එයා තමයි. right? එතකොට මෙතනත් ඉන්නේ මොකද මේ කියන්නේ මේ CPU එක ගාව ඉන්න එයා තමයි. කවුද? CPU schedulers. දැන් තව පාටක් මම ගන්නවා. long term scheduler ඉන්නේ එයා තමයි මේ security එක ඇතුළට දාන එක්කෙනා. කොතෙන්ද ඉන්නේ? admit කරන තැන, create කරන තැන. මෙතන ඉන්නේ එයාට කියනවා long term scheduler කියලා. මෙයාගේ නම් තුනක් තියෙනවා කිව්වා මම. මොකද්ද පළවෙනි නම? එකක් තමයි CPU scheduler. මේ රෝස පාට එක්කෙනා ගැනයි මේ කියන්නේ. රෝස පාට එක්කෙනා මෙතන ඉන්නේ. එයාට කියනවා CPU scheduler කියනවා. තව නමක් තියෙනවා short term scheduler කියනවා. කෙටි කාලීන නියමකාරක. තව කියනවා dispatcher. මොකද මෙයාගේ නම dispatch නේ. dispatch කරන කෙනා කියන එක. dispatcher නම් තුනක් මම කිව්වා. මෙයාට නම් තියෙනවා මෙහෙම. එයා කහ පාටනේ. long term scheduler කියලා කියනවා. තව නමක් මතකද මම කිව්වා? තව නමක් කාට හරි මතකයි නම් මතක් කරලා දෙන්න. මොකද මම එයාට කිව්වේ නම? job scheduler. job scheduler. very good. job scheduler කියලා කියනවා. right. අපි තව යාළුවෙක් ගාවට යමු. කවුද එයා? මෙන්න මෙතන swap කරන තැන ඉන්නවා තව ෂෙඩියුල්. ඔයගොල්ලෝ ඔය වගේ ඔහොම පාට කරන ඒවා ඇතිනේ ඔයගොල්ලන්ගේ පොත්වල මේ මාක් මොකක් හරි ඔය highlighter එකකින් නැත්නම් පාට පැන්සලකින් highlighter එකකින් ගොඩක් කැත වෙයිනේ. නැත්නම් පොඩක් පාට පැන්සලකින් පාට කරන ඒ පාට එයා තමයි medium term නැත්නම් mid term මධ්‍ය කාලීන නියමකාරක. ඔන්න පාට තුනෙන් අපි අඳුනලා දුන්නා. හොඳයි නේද? දැන් මතකයි නේද ඒ ටික? හරි. ඔන්න ඕක තමයි අද දවසේ අපි ආයි මතක් කරගන්න ඕනේ විශේෂිත වූ කාරණා. මේක ලස්සනට ලියාගෙන අපි මේ යාළුවෝ තුන්දෙනා මොනවද කරන්න කියලා බලන්න ඕනේ. right? අපි මකමු. දැන් අපි අර ඒ යාළුවෝ තුන්දෙනා ගැන ලියන්නයි තියෙන්නේ. මේ තියෙන ඒ schedulers ගැන මේ ලියලා තියෙනවා ගොඩාක්. ඔයාලට ලියන්න තියෙනවා. ඊට කලින් මම මේ process queuing diagram කියලා queue එකක්. අපි queue එකක් දැකලා ඇතිනේ. ඔයගොල්ලෝ queues තියෙන මොන වගේ තැන්වලද? අපි යනකොට ඔයගොල්ලෝ ගොඩක් දකිනවා වෙසක් කාලේ නේද? මොනවාද? දහසල් වල queue තියෙනවා දැකලා තියෙනව නේද? අන්න ඒ වගේ තමයි මේවා. right? ඒ වගේම අපි ඉස්කෝලේ පොත පෙන්නන්න යනකොට queue එච්චර queue නම් තියෙන එකක් නෑ. ඔයගොල්ලන්ගේ වයසේ පන්තිවලදී නම් පොත් පෙන්නන්නේ නෑනේ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් නේද? අපි කියමු පොත් පෙන්නන්න. එහෙම නැත්නම් අපි බස් ටිකට් එකක් ගන්න. බස් එකට නගින්න අපි queue එකේ ආන්නේ queue එකක් තමයි මෙතන තියෙන්නේ.
first come first serve එන කෙනාට තමයි serve කරන්නේ. මුලින් එන කෙනා පොලින් පයින්නේ නැහැ. දැන් කම්පියුටර් ඇතුලේ පොලින් පයින්නේ නැහැ. කම්පියුටර් ඇතුලේ එහෙම පයින්නම නම් ඒවට කියනවා interrupt කියලා. එයාට විශේෂ high priority දෙනවා කියලා ක්‍රමයක් යනවා. දැන් මෙහෙත් VIP කවුරු කෙනෙක් අපි පොලිමේ ඉන්නකොට කවුරු හරි කෙනෙක් ආවොත් VIP කෙනෙක් අපි අයින් වෙනවනේ වෙන කෙනෙක් අග්ගලවම අයින් වෙන කියලා අයින් කරලා ගන්නවනේ ඉස්සරහට. ඉතින් ඒ වගේත් මේකෙත් තියෙන ක්‍රම තියෙනවා. එතකොට සාමාන්‍ය නම් මේ කියන්නේ first come first serve ඒ විදිහට තමයි. මොන පුතේ දැන් ඔන්න මුලින්ම අපි බලමු මේක ඔයාලට මම මෙහෙම පෙන්නන්නම්. ඔන්න බලන්න තියනවාද කියලා ඔන්න ජොබ් එක එනවා. බැච් එක. මේ තියෙන ඔය පටන් ගන්න තැන. හොඳේ. ඔන්න මේ තමයි ප්‍රොසෙසර් එක. අර වේටිං අපි අර ඩයග්‍රෑම් එකේ අර පුංචි ඩයග්‍රෑම් එක මෙතෙන්ට දාගත්තොත් ඔයගොල්ලන්ට ලේසි වෙයි. මම එහෙම කරලා දෙන්න. ඔයගොල්ලන්ට ගොඩක් ලේසි එහෙම කරගත්තොත්. මම ඔයාලට අර අපේ සුපුරුදු ඩයග්‍රෑම් එක තියෙන්නේ. මේ ඉන්නේ. මේක මම අතෙන්ට අරන් දෙන්න. එතකොට ඔයාලට ගොඩක් තේරෙනවා. ස්නිපින් ටූල් එකෙන් අපිට දැනෙන්න තේරෙන්න විතරක් මේක චුට්ටක් ගන්න ඔයාලට තේරුම් කරන්න විතරයි මේ. කිවිං ඩයග්‍රෑම් එක නැත්තම් තේරෙන්නේ නැති වෙයි කියලා හිතුණා මට. පොඩ්ඩක් පැත්තකට අරගෙන අරයවත් පොඩ්ඩක් තියාගමු ළඟින්. දැන් දෙන්නම ඉන්නවනේ. ඒතර මම කියන්නම් මෙතනයි කියලා. දැන් මෙතන නම් ඔයගොල්ලෝ දන්නවා ඔයා කොහෙද ඉන්නේ කියලා. හොඳයි. දැන් අපි පෑනෙන් අඳිමු. හොඳයි පුතේ. මේ තමයි ඔය එන එක්කෙනා. අපි කියනවා මොකද්ද? new නේ. new. එතකොට new එකේ ඔන්න ඔයා ආවා. එන්නේ කොහාටද බලන්න පුතේ. ready එකට නෙන්නේ. එහෙනම් ready queue එකට එනවා. දැන් මෙතන තමයි අර කියන කවුද long term scheduler අර මම කහ පාට ගාපු එක්කෙනා අන්න එයා ඉන්නේ එතන තමයි. මේ ඉන්නේ ඔය කියන long term scheduler. මම අර ගෑවේ කලින්. අන්න එයා තමයි. දැන් හරිය නේද මම කියපු එක හරිය. නම් මේ තමයි ready එකේ තමයි ඉන්නේ. දැන් මොකක්ද අපි කරන්නේ කියලා බලමුකෝ. දැන් ready වෙලා ඉඳලා running නේ යන්නේ. එහෙනම් run වෙන්න ඕනේ කොහාටද? මෙතනනේ run වෙන්නේ. run වෙලා ඉවර වෙලා release වෙනවා. release කියන්නේ මෙන්න මෙතන. මේ release. run වෙන්නේ process එක ඇතුළේනේ. ඒක පෙන්නලා නැහැ. run. එතනනේ පුතේ අර මම රෝස පාටින් හදාපු schedule එක හිටියේ මතකද? වෙන්නේ මෙතන හිටපු යාළුවා කවුද? එයානේ short term schedule ඉන්නේ. එයා ඉන්න මේ run process එක අස්සේ තමයි run වෙන්නේ. මම චුට්ටක් මෙතන මකන්නම් වට process පේන්නේ නැති වෙයි. මේක මකන්න. දැන් හරිනේ. දැන් ඔයාට පේනවද මේ කවුද කියලා? මේ තියෙන කවුද? terminate වෙච්ච එකනේ. terminate කියන එකට මම දාන්නකෝ දම් පාට. අන්න ඒ තමයි මේ තියෙන්නේ මේ terminate round. දැන් අපි කියමුකෝ දැන් මේ running වෙලා තිබිලා දැන් queue එකේ ඉඳලා ආයි එන්නේ කොහාටද? මේ බලන්න මෙහෙට ගිහිල්ලා ආපහු කොහාටද එන්නේ? ready and suspend කියන්නේ මේක නේද? මෙන්න මේක නේද මේ තියෙන්නේ? එතන නේද medium term අපි දැම්මේ මොන පාටද? කොළ පාට දැම්ම නේද මම? කොළ පාට දැම්මේ. මෙන්න මෙතනනේ. බලන්න එයායි නේද මෙතන ඉන්නේ කියලා මේ. medium term schedule. එහෙනම් ඒ මං කියපු කතාව හරි සස්පෙන්ඩ් කරලා ගිහිල්ලා තිනවා. බලන්න පුතේ දැන් හිමින් දැන් අපි කියපු විදිහ හරි කියලා. ඔන්න ගියා දැන් queue එකේ නම් සස්පෙන්ඩ් කරා යාව. right. ඒ වගේම ඔයාට පේනවද මෙන්න මේ run වෙවි ඉඳලා block වෙන එකක් පේනවද පුතාට මෙහෙම? block queue එක මේ මම මේ අලුත් පාටක් අරගන්නම් ඔයාට රෝස පාට ගත්තේ block එක. ඒක තමයි මේ block queue එක. බලන්න මේ run වෙච්ච එකක් නේද මේ පාරේ එන්නේ මෙහාට. දැන් ඔයාලට තේරෙනව නේද ආපු ලස්සන එක. block වෙච්ච එක නා කොහාටද යන්නේ? එක්ක suspend වෙනවා. මේ suspend කියන්නේ මෙහෙට යනවා. එහෙම නැත්නම් එයා කෙලින්ම මෙතන ready queue එකට නේද set වෙන්නේ මෙතන. දැන් මම clear කරනවා මුළු board එකම. දැන් බලන්න. දැන් හරි නේද? ඒ අන විදිහටම ඒ ඊතලම යනවනේ. මම පුතාට මම ඊතලයක් ඇන්දොත් පුතාට පෙන්වන්න පුළුවන්ද බලන්න ඒ ඊතලයේ මේකේ. මං අඳිනවා ඊතලයක් මෙතන. බ්ලොක් වෙච්ච එක්කෙනෙක් රෙඩි වලට යනවා ඊතලේ. මේ ඊතලේ පෙන්වන්න බලන්න. කෝ බ්ලොක් එක මෙන්න බ්ලොක් එක. කෝ රෙඩි එක මෙන්න රෙඩි එක. මේ ඊතලේ තමයි ඔය යන්නේ.
තේරුණා නේද ඔයාලට? එහෙනම් ඔන්න ඕකට අපි කියනවා queuing diagram for scheduling කියලා. right මේක ඔයාලට මම අර ඔයාලට මම දුන්නා printed document එකක් මතක් කරගන්න මම operating OS පාඩමේදී මම දුන්නා special document එකක් print කියලා. ඒකේ print OS ආරෝෂ කියලා document එකක් කලින් මම දුන්නා. ඒකේ මේ queuing diagram එක මම ඇඳලා තියෙනවා. ඒක අලෝ ගන්න හරි අඳින්න හරි පුළුවන්. ඒකේ තමයි මෙන්න මෙතන මේ ටිකක් දාලා තිබුණේ. මතකයි නේද මේක? මේක මතක ඇති. ඔන්න දැන් මේක ඔයාලට මම දුන්නා. මේ diagram. ඉතින් මම කැමතියි ඔයාලා පොතේ ඇඳ ගන්නවට මේක. වෙලා අරගෙන අපිට අඳින්න පුළුවන්. පුළුවන් ද අපිට ෆොටෝ එකක් ගන්නත් පුළුවන් මේක. right මේ හොඳට තියෙන එකක් ගන්නකො මේක. මේ තියෙන මම මේක අප්ලෝඩ් කරනවා කරලා තියෙන්නේ ඊළඟට දැන් ඔය පුතාලට වෙලාව ඇතිද මම මේක අප්ලෝඩ් කරනවා පැටියෝ මේක තේරුම් ගන්න විතරයි මට ඕනේ මෙතෙන්දී හරි schedulers ලා ගැන දැනගන්න ඕනේ දැන් අර කියපු දීර්ඝකාලීන නියමක long term scheduler job scheduler කියලා කියන්නේ එයා මොකද්ද කරන්නේ නව ක්‍රියායනයක් ප්‍රධාන මතකයට සූදානම්ට පෙළ ගස්සනවා right ඒ කියන්නේ අර පොලිමේ පිටිපස්සෙන් තියෙනවා ගිහිල්ලා එතකොට එයාගේ කාර්යය determines which process are admitted to the system processing කවුද පොලිමට එනවද දැන් ප්‍රින්සිපල් හම්බ වෙන්න යනකොට ඉස්සරහා වේටිං පුටු තියනවනේ ඉස්සරහා පුටු ටිකක් තියෙනවා ඒ පුටු වලට ඉඳ ගන්නවත් අවසර තියෙන්න එපා ඒතකොට එතන ඉන්නවා කෙනෙක් හරි මෙතනින් ඉඳ ගන්න කියලා කියන්නේ අන්න එයා තමයි ඒ කියන්නේ right දැන් අපි මේවා සංසන්දනයක් කරනවා හොඳේ you have to write all the notes right මේක කොලම් තුනකින් ලියන්න පුතේ මෙන්න මෙහෙම ලියුවනම් හොඳයි මෙහෙම ඔකේ තමයි වෙන්න ඕනේ දෙගොල්ලන්ටම තියෙනවා right විස්තර කරලා දෙන්නම් මම medium term scheduler මොනවාද කරන්නේ ඒගොල්ලන් කරන්නේ secondary memory and main memory අතර process transitions යනවා right මේගොල්ලන් මොකද කරන්නේ swapping swap out කරනවා right මධ්‍යකාලීන කියන්නේ medium term schedulers ලා ඒගොල්ලන් කරන්නේ main memory and secondary memory අතර ඔය කියන ක්‍රියායන හුවමාරු කරනවා right next is short term you can call this dispatcher or CPU scheduler දෙකක් තියෙනවා නම් short term scheduler low level scheduler කියනවා කෙටි කාලීන නියමකාරක කියනවා dispatcher කියනවා CPU scheduler කියනවා එයා තමයි අර හරියටම process එකට අර ready වෙලා ඉන්න එක්කෙනාව යවන්නේ ඒ කියන්නේ principal ගාව ඉන්න එක්කෙනා දැන් නැගිටලා යනවත් එක්කම ડોක්ටර් ගාව අපි ડોක්ටර් ගාවට බෙහෙත් ගන්න යනකොටත් වෙනව නේද එහෙම නර්ස් නේ එතනම ඉන්නේ කියනනේ දැන් ඔයා ගියාම ටක් ගාලා ඔයා එන්න ඔයා කියලා ඔයාගේ අංගේ කතා කරන අන්න ඒක තමයි ඒ කියන්නේ right ඔන්න ඒක තමයි මේ තියෙන්නේ right okay this is the names of මේකට process swapping scheduler කියලාත් කියනවා අපි ඒ ටික ලියාගමු ඒ ටිකේ වෙනස්කම් දැනගන්න ඕනේ හොඳයි මේ නැවතර ඩයග්‍රෑම් එක මේ ඩයග්‍රෑම් එක දාලා තියෙන්නේ මේ ෂෙඩියුලර්ස්ත් සමග මේ මම නම් ඒක පාට කරා ඔයගලන්ට මම නොඑක් පාට අරගෙන පාට කරා මෙතන මීඩියම් ටර්ම් ෂෙඩියුලර්ස් ලට එක පාටක්ද ෂෝට් ටර්ම් ෂෙඩියුලර්ස් ලා ඉන්න තැන් ඒ කියන්නේ CPU එක ගාවනේ ආ ඉන්නේ CPU ෂෙඩියුලර්ස් ඒ වගේම මම ගත්තා long term schedule ඇතරම මෙතනත් ඇඩ්මිට් වෙන්න පුළුවන් එතෙන්ට ඇඩ්මිට් වෙන තැන් වලට අපිට ගන්න පුළුවන් මේ long term schedule එක
right. එහෙනම් අපි process management කියන මාතෘකාව ලියා ගන්න ක්‍රියායන කළමනාකරණය යටතේ අපි interrupt කියන අතුරු බිඳුම context switching කියන්නේ සන්දර්භ ස්විචය සහ PCB ගැන කතා කරන්න වෙනවා. ලියා ගන්න මාතෘකාව process management under that interrupt context switching PCB. හොඳයි. ඊළඟට අපි interrupt ගැන කතා කරමු. right. මම පුංචි උදාහරණයක් කියන්නම්. මොකද interrupt එකක් කියන්නේ කියලා. right. පුතා දැන් මෙතන වැඩක් කර ඉන්නවා. මගේ පන්තියට සම්බන්ධ වෙලා online class එකේ ඉන්නවා කියලා හිතන්නකෝ. ඔය දැන් වීඩියෝ බලන දරුවෝ නෑ වීඩියෝ එක බල ඉන්නවා. ඔයාට කෝල් එකක් එනවා. ඔයා දැන් මේ වෙලාවේ කරන්නේ මොකද්ද? ඔයා කිසියම් වැඩක යෙදිලා ඉන්නවා. එහෙම තමයි අපේ CPU එක. CPU ගේ attention එක මේ CPU එක එකේ attention එක එක process එකක තියාගෙන ඉන්නවා. අපි යාට පාටක් දෙමු. මේක. මෙයාගේ attention එක එයා ගාවයි තියෙන්නේ. ඒ attention එක වෙන කෙනෙක්ට යොමු කරනවා. මෙයා ගාවට යොමු කරනවා. right? ඒක තමයි interrupt එකක් කියන්නේ. අතුරු බිඳුමක් කියන්නේ ක්‍රියායනේ ක්‍රියාකාරීත්වයේ පෙළ ගැස්ම වෙනස් කරන අතුරු බිඳුමක්. ඔක ලස්සනට අපි අඳිනවා. මෙන්න මෙහෙමයි අපි අඳින්නේ. right මම අඳින්නම් මෙහෙම. without interrupt main program යනවා. interrupt එකක් යනකොට මෙහෙම යනවා. ඔන්න interrupt එක හින්දා ඒ වැඩේ කරනවා. නැවත කර හිටපු වැඩේ කරනවා. ආයි යනවා. පුතා දැක්කද මොකද කරේ? මේ without interrupt කිසි ප්‍රශ්නයක් නැතුව one after another කරගෙන යනවා. මෙතන මොකද්ද වෙන්නේ? නැනෝ සෙකන්ඩ්ස් වලින් මම වෙලාව ලකුණු කරන්න. මෙන්න නැනෝ සෙකන්ඩ් 20යි. නැනෝ සෙකන්ඩ් මෙතන වෙනකොට 40යි. 45 දී එයාට ලොකු වැඩක් හම්බ වෙලා. ස්පෙෂල් මොනවා හරි එකක් attention එකක් මෙතෙන්ට ගිහිල්ලා තියෙනවා. එයා ඒ වැඩේ කරලා ඉවර වෙලා මෙහාට ඇවිල්ලා ඉතුරු වැඩ ටික කරගෙන යනවා. මේ මේන් ප්‍රෝග්‍රෑම් කර හිටපු වැඩසටහන අතර කරලා අතුගගා ඉන්නවා. ඔය අතුගගා ඉන්නවා ගෙදර. කෝල් එකක් එනවා. අතුගාන එක නතර කරනවා. කෝල් එක ආන්සර් කරනවා මේ වෙලාවේ. ඊට පස්සේ කෝල් එක තියෙනවා. ආයෙ යනවා. ආයෙ අතුගානවා. මම දන්නවා ඔයගොල්ලෝ අතුගානවා නම් ඔයගොල්ලන්ට එකක් උදාහරණ ගන්න පුළුවන්. කකා ඉන්නවා. බත් කකා ඉන්නවා. කෝල් එකක් එනවා. බත් කන එක මොහොතකට නතර කරලා කෝල් එක ආන්සර් කරලා ඉවර කරලා ඔයා ආයි අර බත් කන එක නතර කරපු තැන ඉඳන් කාගෙන යනවා. එතකොට ඔයා දැනගන්නනේ කොතෙන්ද නතර කරේ කියලාත් නේද? ඊට පස්සේ මම කරගෙන යන්න නතර ඔය වගේ අපේ CPU එකත් ඒ විදිහටම කරනවා. ඒක තමයි interrupt කියලා කියන්නේ. Interrupt can occur due to a time. ඒ කියන්නේ මොකද්ද? interrupt occur වෙන විදිහ. interrupt හැදෙන විදිහ. මොකද්ද? expiring an OS service request by the input output. IO can input output completion. What is that? IO completion. Interrupt ඇතිවෙන්නේ හේතු ගොඩක් තියෙනවා. It can be input output interrupt. It can be hardware interrupt. It can be a program interrupt. It can be a user interrupt. වෙන්න පුළුවන් ඕන එකක්. right? සමහර වෙලාවල් තියෙනවා ප්‍රෝග්‍රෑම් එකකින් ඉන්ටරප්ට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ස්කයිප් එක වැඩ කර ඉන්නවා. දැන් අපි හිතන්නකෝ දැන් අපි මේ පාවිච්චි කරන්නේ Zoom නේ. Zoom එකේ අපිට පුළුවන් සවුන්ඩ් එක සිස්ටම් සවුන්ඩ් එක අපිට ගන්න පුළුවන්. ඒතර ඒකනේ මේ software එක තුලින්ම තමයි ඒක කරන්නේ. ඒතර ඒ විදිහට ගන්න පුළුවන්. ආදාන ප්‍රතිදාන ක්‍රියාවක සේවා කාල සීමාව ඉක්ුත් වීම හේතුවෙන් අතුරු බිඳුමක් ඇති වෙන්න පුළුවන්. මේ එකක් විතරයි. තව ගොඩක් හේතු තියෙන්න පුළුවන්. right?
For example, when a disk drive has finished transforming the requested data, it generates an interrupt to the OS to inform the OS that the task is over. Task එක ඉවරයි කියලා කියන්න interrupt එකක් ගන්න පුළුවන්. Right? පුතාලා ලියා ගන්නව නේද point form එකේ? ඊළඟ point එක දාන්නේ interrupt occurs asynchronously. Synchronize means not synchronize. එක දිගට නෙමෙයි කැඩි කැඩි කියන එක. Synchronize to ongoing activity of a processor. Thus, the time at which interrupt occur unpredictable. We'll draw this diagram without interrupt and with interrupt. මෙහෙම දාගන්න. අර මම එදපු diagram එක ආයෙ අඳ ගන්න. I'll show that diagram again. Without interrupt, පුතා දාන්න මෙන්න මෙහෙම line එකක් දාන්න. Main program just running like this. With interrupt, here's the program. Time දාන්න මෙතන. ඊට පස්සේ time එකේදී යා නතර කරනවා. වැඩේ කරනවා. ආයෙ යනවා අතෙන්ට. ඉතුරු වැඩේ කරගෙන යනවා. දැන් එයාට මේ time එකයි ගිහිල්ලා තියෙනවා. අපි time ටික දාගෙන යමු. අපිට පුළුවන් time දාන්න මෙහෙම. මෙතෙන්ට වෙනකොට 10ක් nanosecond. මෙතන 15 වෙනකොට එයා මේ වැඩේ කරනවා. මේ මුළු කාලෙම එයාට 50ක් ගිහිල්ලා nanosecond. ඒක ඉවර කරලා එයා මෙතනට එනකොට මෙතන 30යි 40යි ඔහොම යන්න. එතකොට එයා මෙතෙන්ට 10ක් ගියා 5ක් ගියා මේ ටිකත් එකතු වෙන්න ඕනේ මේ ටිකට. ඒකයි වෙන්නේ. ඒ කියන්නේ මෙයා attention එක වෙන වැඩක් කරලා ආයි main program එකට ඇවිල්ලා තියෙනවා. බොහොම සරල දෙයක් මේ කියන්නේ. මේ අතුරු බිඳුම කියන එක සිංහල මීඩියම් ආයත දාලා තියෙන ස්ලයිඩ් එකක් පොඩ්ඩක් බලාගන්න මේක කියවා ගත්තා නම් ඇති. අතුරු බිඳුමක් යනවා ආදාන උපකරණයක් මගින් හෝ යම් මෘදුකාංගයක් මගින් හෝ ඇත්තටම පුද්ගල කියන්නේ user interrupt වෙන්නත් පුළුවන්. මෙහෙම පද්ධතිය වෙතු කරනකොට සංඥාවක් වෙනවා. ඒ මගින් මෙහෙම පද්ධතිය දැනට කරන කාර්ය නවතලා මේ බාන මම වැඩ කර ඉන්නවා. නවතලා වෙන කාර්යයක් වෙත අවධානය යොමු කරනවා interrupt. Interrupt is a simple make a QGHARI device attached to the computer or from a program within the computer that calls a main program that operates the program. Main program can the operating system to stop and figure out what to do next. That means you are going to stop the main program and your attention means CPU attention. Computer's attention going to another task. මේ අර කලින් එකේ සිංහල කොටස් ටික තමයි මේ තියෙන්නේ. හොඳේ. මේකේ ඉතුරු ටික මේ තියෙන්නේ. එක්සැම්පල් එක දාලා තියෙන අර කලින් එකම තමයි උදාහරණ කියලා දාලා තියෙනවා. තැටි දාවකයක් ඉල්ලා සිටින දත්ත මාරු කිරීමේ අවසන් කළ පසු තම කාර්ය සිදු වී අවසන් බව මෙහෙම පද්ධතියට දන්වන එකත් අතුරු බිඳුමක් කියන එකක් කළා තමයි කරන්නේ. කියන්නේ තමන්ගේ වැඩේ ඉවරයි කියලා කියන්නත් නැත්නම් එකම කර ඉන්නවනේ. අතුරු බිඳුම් තියෙන හින්දා කම්පියුටර් එකට එකම කරන්නේ නැහැ. ටටක් ගාලා එයාට පුළුවන් ඊළඟට සම්බන්ධ වෙන්න. හරි. අතුරු බිඳුම හැසිරවීම interrupt handling. එතකොට ඔයාලා හොඳටම දන්නවා සාමාන්‍යයෙන් input output නැත්නම් ආදාන ප්‍රතිදාන process එකකට වඩා හරියම හිමින් වෙන්නේ. process එකට වැඩක් දුන්නොත් කරන්නේ nanosecond 2යි නම් input output වලට 20 nanoseconds යනවා. ඒක එහාට මෙහාට කරගන්න. ඒ කියන්නේ
මම කියන්නේ user input කරන්න නෙමෙයි එතනිනුත් ගන්න. user input කරන nanosecond නෙමෙයි හරිම වෙලාවක් යනවා නේද පුතේ? ඔයාලා දන්නව nanosecond කියන්නේ මොකද්ද කියන එක. අසුරුසනක් ගහනවා දැන් මෙහෙම කළා මම මෙහෙම කරුණත් ඊටත් වඩා අඩු කාලයක් nanosecond එකක් කියන්නේ. ඒතර processor speed එක nanosecond 2යි කියනවා නම් input output කරන ගොඩක් වෙලාවක් යනවා. එතකොට යම් ක්‍රියායනයක් ක්‍රියාත්මක වෙනකොට ආදාන ප්‍රතිදාන ක්‍රියාව සඳහා යොමු කිරීම පිණිස සකසනේ විසින්ම එම ක්‍රියායනයේ ක්‍රියාත්මක කිරීම නතර කරන්න ඕනේ. මෙහිදී මධ්‍යසකසුම ඒකකයේ ක්‍රියායනය තම ආදාන ප්‍රතිදාන ක්‍රියාව අවසන් කරන තෙක් අලසව ඉන්න වෙනවා. ඇයි ඉතින් process එකට වැඩ නැහැ මොකද දෙයා input and output process එක ඉක්මනට වැඩේ කරලා දීලා බලාගෙන ඉන්නවා. ඒකයි වෙන්නේ. right? ඔන්න ඕක නැති කරන්න ගොඩාක් ක්‍රම පාවිච්චි කරනවා. ඔයගලන්ට පුළුවන් ඉස්සරහා පාඩම් වලදී memory management ඒ දේවල් වලදී අපි කතා කරනවා. process management වලදී කතා කරනවා. මේ process එක වේගය වැඩි. ඒක අපි හොඳටම තේරුම් අරගන්න ඕනේ. අපි හිමින් වෙන්නේ මොකද? ඒ අදාළ data ටික ගිහින් දෙන්න process එකට. ඒකටයි වෙලාව යන්නේ. ආදාන ප්‍රතිදාන ක්‍රියාවලිය අවසන් වූ වහාම ආදාන ප්‍රතිදාන උපාංග විසින් මධ්‍ය සැකසුම් මේක තම කාර්ය අවසන් බව අතුරු බිඳුමක් වශයෙන් දන්වන්න ලැබෙනවා. ඉන්පසු මධ්‍ය සැකසුම් මේකකයේ විසින් නැවත මුල් ක්‍රියාකාරණය කරනු ලැබේ. එසේ කිරීමේදී එම ක්‍රියායනය අවසන්ව වලට තිබූ තත්ත්වය පරීක්ෂා කර එතන සිට ක්‍රියාත්මක කරනවා. දැන් පුතේ ඉන්පුට් අවුට්පුට් කරන්න ගොඩාක් වෙලා යන හින්දා CPU එක ඉන්පුට් අවුට්පුට් වලට වෙලාවක් දෙන්න ඕනේ. දීලා ඉවරලා හරි දැන් මම ඉවරයි ඉන්පුට් අවුට්පුට් කරලා වුණ දැන් වැඩේ පටන් ගන්න එකතු කරන්න අඩු කරන්න කියලා කියනවානේ අපි. ඒ කිව්වට පස්සේ යා නවත්තපු තැන ඉඳන් කරනවා. හරියට ඔයා කකා ඉඳලා බත් කටවල් කකා ඉන්නවා. ඉන්නකොට වාට කෝල් එකක් එනවා. ඔයා ඒ වැඩ ටික කරගන්න. එතකොට මොකද කරන්නේ? ඒ වැඩ ටික කරගෙන ආපහු නවත්තපු තැන ඉඳන් ඔයා පටන් ගන්නවා. ඔයා ඉගෙන ගන්නකොටත් එහෙමයි. පොත පාඩම් කර කර ඉන්නවා. අම්මා කතා කරනවා ඔයාට වෙන වැඩකට. සමහරට ඔයාට දවල් කෑම කන්න වෙන්නේ නැති. ඒ ගියාම ඔයා ගිහිල්ලා ඇවිල්ලා ආයෙත් නවත්තපු තැන හොයාගෙන කරනව නේද පුතේ? ඒක වෙනම මතක තියාගන්න ඕනේ. ඔන්න ඔය ක්‍රියාවලියට අපිට ඕනේ ඉන්ටරප්ට් හැන්ඩල් කරන්න මෙන්න මේ process control block එක පාවිච්චි කරන්න. මෙතනදී අපි ලියා ගන්නවා පුතේ මෙන්න මේ ඔක්කොම මම පෙන්නන්නම් මොනවද ලියන්නේ කියලා මම ඒකේ රූප සටහන අපේ මෙන්න මේ ටික තියෙනවා. process එකේ ID එක මොකක්ද ඒකේ තත්ත්වය pointer එක priority දෙනවද pointer counter CPU registers මොනවද IO information මොනවද ඕවා ඔක්කොම තියෙනවා. පුතේ අපි මේවත් මෙතන ඉඳන් බලන්න. right මොනවද තියෙන්නේ මේ කියන්නේ මොකක්ද? ඔය කියන process control block එක. ක්‍රියායන පාලන කට්ටිය කියලා තමයි ඛණ්ඩය කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඔපරේටිංగ్ සිස්ටම් එකට මේ process එකක් control කරගන්න අවශ්‍ය තොරතුරු ටික තියාගෙන ඉන්න පොඩි ව්‍යුහයක් structure එකක්. It is a structure. හරියට පුතේ අපේ ඉස්කෝලේට එනකොට අපි පොතක් තියා ගන්නවනේ කට්ටිය එන යන අය මේ දවස්වල නේ. අන්න ඒ විදිහ අපි පොතක් තියාගෙන ඉන්නවා මෙතනට යන කට්ටියගේ විස්තර බලන්න. මොනවාද? නම ඒ වගේ තියෙනවනේ. අන්න ඒ විදිහටම මෙතන process ID එක ඔය ඔක්කොම තියාගෙන ඉන්නවා. register counters දැනට තියෙන තත්ත්වය මොකද්ද? ඒ ඔක්කොම තියන්නේ නෝ මෙන්න මේ තොරතුරු ටික. ක්‍රියායනයේ තත්ත්වය, ක්‍රියායනයේ වර්තමාන තත්ත්වය උදාහරණ ලෙස දාමණය තියෙනවද? සූදානම්ද? ඒ බලන්න. අපි ඉංග්‍රීසි එකේ තියන්කෝ current state of the process. Example whether it is ready, running or waiting. ඔන්න ඔය ටික තමයි දැනගන්න. ඒ කියන්නේ අර රවුම් අපි ඉගෙන ගත්තනේ රවුම් ටික. ඒ රවුම් වල කොතනද ඉන්නේ කියලා දැනගන්න ඕනේ. ඊළඟට process එකට ID එකක් තියෙනවා. අඳුර ගන්න. නමක් තියෙනවා, නමක් තියෙනවා වගේ. ඒ වගේම program count එකක් තියෙනවා. ඒ කියන්නේ program counter is the pointer to the address of the next instructions to be executed. ඊළඟ instruction එක මොකක්ද කියන එක දැනගන්න. ඊළඟට CPU registers. ඒ කියන්නේ ඔගොල්ලෝ දන්නවා CPU එකේ register කියලා තියෙනවා memory එකක්. ඒකේ registers වර්ග ගොඩක් තියෙනවා. Right? Various CPU registers where process need to be stored and execute for the running state. It is a memory management information. මතක කළමනාකරන තොරතුරු ටික තියෙන්න ඕනේ.
this include information of the page table, memory limits. ඒවා ඔක්කොම තියෙනවනේ. කොච්චර memory එකක් limit එකක් තියෙනවද? Segment table, depend on the memory, right? Then IO state. This includes the list of input output devices allocated the process. දැන් මේ process එකට නම් මම mouse එක ගන්නවා මේ. mouse එක. ඔය list එක තියන්න ඕනේ. mouse එක පාවිච්චි කරනවා. keyboard එක පාවිච්චි කරනවා. මම type කරනවනේ. අන්න ඒවා තියෙන්න ඕනේ. එහෙනම් අපි සිංහලෙන්වත් බලමු. ක්‍රියායන රෙජිස්ටරය, ආදාන ප්‍රදාන තොරතුරු, program counter කියන්නේ වැඩසටහන් ගණකය. ඔය ඔක්කොම තියාගෙන ඉන්නවා. මෙන්න මේ වගේ ලස්සන රූප සටහනක් එක මේ තියෙන්නේ. ඒක structure එකක් පුතේ. You have to draw this as well. මේකත් අඳින්න ඕනේ. right. රවිෂ්කා අපේ මේ note එක upload වෙලා තිබුණ නැද්ද පුතේ මේ note එක? නැද්ද කොහෙද ටීචර්? මේක දාලා තිබුණේ නැහැ නේ මම දැන් මේක ඉවර වෙනවත් එක දැන් ඔයාලට ලියා ගන්න වෙලාවක් තිබුණේ නැහැ නේ ඔයාලට ෆොටෝ ගන්න තරවත් තිබුණේ නැහැ right මම මේ දක්වා කරපු ටික අපි මෙතෙන් යනකම් යම් අපි context switching එක ඊළඟ දවසේ කරමු මොකද ලස්සන ප්‍රශ්නයක් තියෙනවා A level ප්‍රශ්නයක් තියෙනවා මෙතෙන් 17 ප්‍රශ්න තියෙනවා context switching එක ඒක නිසා මම මේක අප්ලෝඩ් කරලා තියන්න ඊට පස්සේ අපිට පුළුවන් මේ තව පොඩ්ඩයි තියෙන්නේ ඒ ටික බලන්න right මම මේක අප්ලෝඩ් කරන්නම් දැන් අනික් ඒවා තිබුණාද පුතේ ඔක්කොම අනික් ටික අපේ ඔක්කොම අප්ලෝඩ් කරලා තිබුණාද අපේ ඔව් ටීචර් ඔක්කොම තිබුණානේ මේක process management එක විතරක් තිබුණේ නැහැ කියලා කියන්නේ හරි මම ඔන්න දැන් PDF එක කරා අප්ලෝඩ් කරන්න පුළුවන් හරි එහෙනම් මම session එක close කරනවා ඔයාලට එතකොට කවුද මේ ස්පීඩ්ම හොඳම ළඟම ඉන්නේ කවුද? අර CPU scheduler තමයි dispatcher තමයි ලොකුම powerful එක්කෙනා. එහෙම නේද? සාමාන්‍යනොත් දැන් මෙයා අපි ගත්තොත් මෙයා ඇමති කෙනෙක් ගාවට යනවා කියලා කියමුකෝ මේ අර දැන් අර බැංකුවේ කතාවම ඇමති කියලා හිතනකො ඇමති ගාවම ඉන්න එක්කෙනා හරි ප්‍රබලයි නේද? අන්න ඒ වගේ තමයි. principal madam ගාවම ඉන්න එක්කෙනා. එයා තමයි හරි යන්න ඇතුළට එළියට යන්න කියලා කියන්නේ නේද? speed. right. එතකොට ඊළඟට ඉන්නේ කවුද? දෙවෙනියට මීඩියම්ට. එයා තමයි ස්පීඩ් බිට් කියන්නේ CPU එකට වඩා වේගය අඩුයි. හැබැයි long term ට වඩා වේගය වැඩි. එයාට swapping swap out ගාව ඉන්නේ කෙනා. මේ වගේ ලස්සනට schedulers අතර වෙනසක් දාගන්න. ඒකත් මේ පුතා අප්ලෝඩ් කරලා තියෙන්නේ. මම දැන් මගේ note එක අප්ලෝඩ් කරන්නයි හදන්නේ presentation එක. පුතාලාට දැන් note එක ලියා ගන්න පුළුවන්. ලියනකොට mind map විදිහට ලියා ගන්න. ඒක තමයි හොඳම වැඩේ. දැන් රෙකෝඩ් කරන්න ඕනේ අපරාධනේ රෙකෝඩ් එක නතර කරන්න පුතේ